මගේ ටීචර්ත් එක්ක අවුරුදු 1මාරක් විතර මට ඉන්න හම්බුණා. ඇත්තටම අපි මතක් කරන්න ඕනේ අපේ ආරම්භයේ තියෙන්නේ ඉස්සර අපි ගුරු දෙවිවරු කිව්වා වගේ ඇත්තටම මේ පුණ්‍යත් දේවතාවියක්. අපි හැම විටාවෙම කියන්නේ තමන්ගේ ගෙදර ඉඳලා වාහන ආදායම් බලපත්‍ර ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රමය හරහා කියන මාර්ගගත ක්‍රමය. ඒකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ වාහනේ කියන එක දන්නවනේ පොත අවශ්‍ය වෙන්නේ. දැන් අපි ළඟට ආවම මිනිස්සු අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ අපි ඔන්ලයින් ගත්තොත් පොත ඕනේ නැහැ අපිට. ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වෙන්නේ මධ්‍යම පළාත් සභාවට ආදායම් රැස් කර දීම. අභාවිත වාහන. ඒක අභාවිත වාහනයට භාවිතා කරන්නේ නැති වාහනයකට ලයිසන් එකක් ගන්න නැතුව අපි හිතමු ඉන්නවා කියලා. ක්‍රමවේදය දන්නේ නැතුව. එතකොට අවුරුදු 5කට 6කට පස්සේ ආයෙ ගන්න හිතෙන්න පුළුවන් ලයිසන් එක. අපි කතා බහ කරමින් ඉන්නේ මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්තුමන් සමග කාර්යක්ෂම ආරක්ෂාකාරී සුවපහසු ප්‍රවාහන සේවාවක් සපයන්න ඔවුන් බැඳිලා ඉන්නවා. අපි කොමසාරිස්තුමනි අපි කතා බහ කරගෙන සිටි කාරණාවල දැන් සාමාන්‍ය පුද්ගලයෙකුට අපි මේ දැන් වර්තමානයේ තාක්ෂණය පාවිච්චි වෙනවා. මේ ඔන්ලයින් ක්‍රමය පාවිච්චි වෙනවා. දැන් බොහෝ නිවෙස්වල අන්තර්ජාල පහසුකම් තියෙනවා, ස්මාර්ට් දුරකථන පාවිච්චි වෙනවා. ඒ හැර එහෙම නැතුව සාමාන්‍ය පුද්ගලයෙකුට ආයතනයට පැමිණ මේ ආදායම් බලපත්‍රය ලබා ගන්න තියෙන එහෙම නැත්නම් යෝග්‍යතා සහතික අපි පිළිබඳ කතා බහ කරමු. මේ අය කොහොමද පිළිගන්නේ? කොතනින්ද මේ වැඩ කටයුතු කරන්නේ? දැන් සාමාන්‍යයෙන් ආයතන ගියපුවාම පළවෙනි කවුන්ටරයට යන්න, මේ පෝරමේ පුරවන්න, දෙවෙනි එකට යන්න, මේගේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අවම කාල සීමාවකදී මේ පුද්ගලයෙකුට ඒ සේවාව ලබා ගන්න ආයතනයේ කොහොම සූදානම් වෙලා තියෙන්නේ? ඕරෝහන දැන් මෙහෙමයි. අපේ කවුන්ටර්ස් තියෙනවා 4ක්. ඒ කවුන්ටර්ස් 4 ABCD කියලා කවුන්ටර්ස් 4ක් තියෙනවා. ඒ වගේම විමසීමේ කවුලුවක් තියෙනවා. අපේ ඔබතුමා ඔය කිව්වා වගේ කවුන්ටර් එකෙන් කවුන්ටර් එකට යවන්නේ නැහැ කිසිම රාජකාරියක් සඳහා. අවශ්‍ය මං කිව්වේ ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගන්න පොත ඕනේ. අපි හිතමුකෝ බස් රථයක් නම් යෝග්‍යතා සහතිකය මම ඕනි කිව්වා. යෝග්‍යතා සහතිකය අවශ්‍ය නම් පමණක්. ඊට පස්සේ විමෝචන සහතිකය කියන්නේ වායු විමෝචන සහතිකය අවශ්‍ය වෙනවා. ඒකට අමතරව අපි හිතමුකෝ අර රූට් පර්මිට් එක අවශ්‍ය නම් ඒ රූට් පර්මිට් එක රක්ෂණ ආවරණය. ඔය කියන ලියකියවිලි ටික අරගෙන එක කවුන්ටර් එකකට ඇවිල්ලා ලියකියවිලි ටික නිවැරදි නම් විනාඩි 2ක් ඇතුළත ඒ පුද්ගලයාට එතනින්ම මුදල් ගෙවලා ආදායම් බලපත්‍රය අරගෙන යන්න පුළුවන්. ඒ මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. ඔන්ලයින් තාක්ෂණය හරහා ගන්නවා නම් ගෙදර ඉඳලම උන්ට මේක ලබා ගන්න පුළුවන්. gov.lk එකට ගිහිල්ලා ඒකේ රෙවෙනියු ලයිසන්ස් කියන එක සර්ච් කරලා අපේ තියෙන වාහනයේ තොරතුරු ඇතුළත් කරලා රක්ෂණ ආවරණය, දුම් සහතිකයේ තොරතුරු ඇතුළත් කරලා ගෙවීම කරාම ඒ වෙලේම ටෙම්පරරි ලයිසන් එකක් එනවා සති 2කට. එතකොට පහුවෙනිදා වෙනකොට ඒ කියන්නේ එදා වෙනකොටම අපේ එනවා ඩේටාබේස් එකට මෙන්න මේ පුද්ගලයා වාහන ආදායම් බලපත්‍ර කිල්ලුම් කරලා තියෙනවා. අපේ දෙපාර්තමේන්තුව මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පහුවෙනිදා වෙනකොට ඔය කියන ලයිසන් එක print කරලා කිල්ලුම් කරුගේ ලයිසන් එක print කරලා අදාළ පොතේ තියෙන ඇඩ්‍රස් එකට අහුවෙන්දම යවනවා. එතකොට අපිට සති 2ක් අපි ඉල්ලලා තියෙන සති 2ක් දෙන්න කියලා. අපි සති 2ක් ඉන්නේ නැහැ. සතියක් ඇතුළත අපි යනවා. නමුත් සමහර අවස්ථාවලදී තැපැලත් සමග පොඩි ගැටලු තියෙන අවස්ථාවලදී සමහර පුද්ගලයන්ට ඕක නොලැබෙනවා. නමුත් එතකොට අපිට ක්‍රමවේද තියෙනවා. කොහෙද තියෙන්නේ කියන එක මොනිටර් කරගන්න පුළුවන්. මොකක්ද වෙලා තියෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. ඒ අනුව අපි අවශ්‍ය පියවර අරගෙන අදාළ පුද්ගලයාට ලයිසන් එක ලබා දෙන්න. අපි ඇත්තටම ප්‍රොමෝට් කරන්නේ e-revenue ලයිසන් එක ගන්න. ඒ කියන්නේ ගෙදර ඉඳලම ලබා ගන්න. ටෙම්පරරි එකෙන් යන්න පුළුවන්. ඒ මොහොතේම අපිට ටෙම්පරරි එක හම්බෙනවා. ඊට පස්සේ දවස් 17ක් ඇතුළත අපි දැන් 14ක් කිව්වට දවස් 7ක් ඇතුළත අපේ මධ්‍යම පළාතේ නම් අපි දවස් 7ක් ඇතුළත යන විදිහට අවශ්‍ය පියවර ගන්නවා. ඒ ආකාරයෙන් තමයි වර්තමානයේ තාක්ෂණයත් එක්ක ඔබට ආදායම් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව තියෙන ක්‍රමවේදය. දැන් මේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී අපි හිතමු දැන් තාක්ෂණය භාවිත කරන්නට දැන් දැනුම නැති පුද්ගලයන් ඉන්නවා. මේ අයට මේ තාක්ෂණය දැනුම භාවිතා කරන්න අවශ්‍ය දැනුම මේ දැනුවත් කිරීම කරන්න ක්‍රමවේදයක් තියෙනවා. දැනුවත් කිරීම කියන්නේ අපිට විශේෂයෙන්ම අපි 2016 වර්ෂයේදී මේ
ERL වැඩසටහන දියත් කරද්දී අපි වැඩසටහනක් අරගෙන ගියා. කියන්නේ අපි කියමු ලීෆ්ලෙට් කැම්පේන් එකක් අරන් ගියා මෙන්න මෙහෙම කරන්න කියලා. ඊට අමතරව අපි විවිධ සමාජ මාධ්‍ය හරහා අපි දැනුවත් කරනවා. මම හිතන්නේ ඔය e-revenue license එක ගන්න එක ලංකාව පුරාම එකම ක්‍රමවේදයකට යන්නේ. ඉතින් ICTA ආයතනයේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මගින් නිරන්තරයෙන්ම ජනතාව ප්‍රමෝට් කරනවා. ඒ වගේම මම හිතන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම එකේ තියෙනවා භෞතික සම්පත් සංවර්ධනයේ තාක්ෂණයේ මත පදනම් වන ඩිජිටල් ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමයක් කියන එක. ඒ කියන එක යටතේ අපේ මේ කියන කන්සෙප්ට් එක තියෙනවා. ඉතින් එතුමාත් මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ප්‍රමෝට් කරනවා. ඉතින් ඒක ICT ආයතනෙත් මම හිතන්නේ එතුමා යටතේ තියෙන්නේ ආයතනය. ඉතින් මේ ICT ආයතනය නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම කරනවා. දැන් පසුගිය කාල සීමාව තුළ මේ අන්තර්ජාලය එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයේ යන සේවාව පහසුකම ලබාගෙන ආදායම් බලපත්‍ර ලබාගත් පිරිස ආසන්න වශයෙන් කොච්චරක් වෙනවද? අපි හිතමුකෝ දවසකට රෝහණ 60ක් පමණ අපි දැන් ඉල්ලීම් කරනවා. එතකොට අපි දවසකට 60ක් කියන්නේ අපි හිතමු දවස් 20ක් කියලා. එතකොට 60 වරක් 1200යි. ඒ වගේ මම හිතන්නේ 10000කට වැඩි ප්‍රමාණයක් දැන් ඇවිල්ලා තිනවා. ඉස්සර ඕක තිබ්බේ 500ක් 600ක් වාර්ෂිකව ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. පහුගිය වර්ෂයේ ඉඳලා දැන් මම හිතන්නේ කොරෝනා තත්ත්වයක් ඒකට වැඩිපුර බලපාන්න නැති. කොරෝනා වසංගත තත්ත්වයක් බලපාන්න නැති. නමුත් ඒක මම හිතන්නේ වසංගත තත්ත්වය අපිට අයහපත් වුණාට මේක යහපත් ප්‍රවණතාවයක් අපිට. ඒ කියන්නේ ඩිජිටල් ක්‍රමයට අපේ ජනතාව හුරු වෙනවා. ඉතින් ඒකෙදි මේ පහුගිය අවුරුද්දේ විතරක් මම හිතන්නේ වාහන ආදායම් බලපත්‍ර 10000කට අධික ප්‍රමාණයක් ඔය කියන ඔන්ලයින් ක්‍රමය හරහා ඉෂු වෙලා තියෙනවා. දැන් ඔබතුමන් සඳහන් කළ කාරණෙත් එක්ක වර්තමානයේ මේ පැවති මේ ආහපත් සෞඛ්‍ය කාරණාව මිනිසුන්ට මේ තාක්ෂණය භාවිත කර තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට හිතන්න කාලය ඊට ප්‍රස්තාව ලැබුණා. එය මිනිසුන් කිසියම් ආකාරයක සාර්ථකව ප්‍රයෝජනට ගත්තයි කියන කාරණේ සඳහන් කරන්නත් පුළුවන්. දැන් මේ වසංගත තත්ත්වය තුළ ආයතනයට සේවා ලබා ගැනීමට පැමිණෙන්නට අවස්ථාව තියෙනවද? මේ වෙනකොට කොහොමද? ඔව් රෝහණ මේ වසංගත තත්ත්වයත් එක්ක අතිගරු ජනාධිපතිතුමා ගන්ත ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අංශගත ක්‍රියාමාර්ගයට අපේ ගරු ආණ්ඩුකාරතුමත් අනුගත වෙලා අපි ප්‍රධාන ලේකම්තුමාගේත් අවසරයේ මත අපි වසංගතය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා 10/27 වන දින සිට 11/27 වන දින දක්වා වාහන ආදායම් බලපත්‍ර ලබා දෙන එක తాවකාලිකව නැවැත්තුවා. ඉතින් ඒක ඒ වකවානුව තුලනොත් මම අර කිව්වේ ඔන්ලයින් ක්‍රමයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ජනතාව දැනගන්න ඕනේ කාරණේ තමයි අපි 10/27 වෙනිදා සිට 12/30 පමණ දක්වා කාලය තුල අපි දඩාය කිරීමක් කරන්නේ නැහැ. මොකද 11/30 දක්වා දඩාය කිරීමක් කරන්නේ නැහැ කිව්වොත් 11/30 වෙනකොටම ඔය කියන අනිත් කණ්ඩායමට එන්න බෑ. ඇත්තටම රෂ් එක වැඩි වෙනවා. ඉතින් 12/30 දක්වා කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා දඩාය කිරීමක් නොකරන්න. ඒත් එක්කම මං ඉස්සෙල්ලත් කිව්වේ වාහන දුම් සහතිකයේ දින 60ක් තමයි බලංගු වෙන්නේ. ඉතින් 10/27 සිට දින 60ක් අපි ආපස්සට ගිහිල්ලා ඒ සහනයත් ඒ අදාළ ජනතාවට ලබා දෙනවා. ඉතින් අපි ඇත්තටම කරන්න ඕනේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ජනතාව හැරස් කරන එක නෙවෙයි. ජනතාවට සේවයක් ලබා දෙන එක. ඉතින් ගරු ආණ්ඩුකාරතුමාගේ දැක්ම එතකොට අපේ ප්‍රධාන ලේකම්තුමාගේ දැක්ම අමාත්‍යාංශ ලේකම්තුමාගේ දැක්ම වෙන්නේ ජනතාව හැරස් කරන එක නෙවෙයි. ජනතාවට සුබවාදීව සේවයක් ලබා දෙන්න. ඉතින් ඒ සේවය ලබා දෙන වැඩසටහනේ අපි අනිවාර්යයෙන්ම ඉන්නවා ඉදිරියෙන්. දැන් මහජනතාවට තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නට ආදායම් බලපත්‍රය ගන්න සඳහා මේ සේවාවන් සැපයන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මොනවද? මධ්‍යම පළාත් තුල. මධ්‍යම පළාත් තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල 36ක් තියෙනවා. ගංගවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇරෙන්න ඉතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 19 මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 11 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 5න් ලබා ගන්න පුළුවන්. ඒක නම් වශයෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ ප්‍රධාන කාර්යාලයේ විදිහට සැලකෙන්නේ අපේ කාර්යාලය. අමාත්‍යාංශ මම හිතන්නේ දන්නවා ඇති අටනූර වීදියේ මාර්ග අමාත්‍යාංශයට පිටිපස්සේ තමයි අපේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ. එතනින් තමයි සියලුම නියාමන කටයුතු සිදු වෙන්නේ. අර මාර්ගගත ක්‍රමයට ගන්න පුළුවන් ලයිසන් සියලුම දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අපේ ප්‍රධාන කාර්යාලය. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඔන්ලයින් සිස්ටම් එකකට ගන්න ලයිසන් වලට
කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒකත් සිදු වෙන්නේ අපේ හරහාම තමයි. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ සේවාව සහ පහසුකම ලබා දෙන්නට කාර්ය මණ්ඩලය කොයි ආකාරයෙන් සූදානම් වෙලා තියෙන්නේ? ඔවුන් දැනුවත් වීම, ඔවුන් දැනුවත් කිරීම සහ සේවාව කොහොමද සැපෙන්නේ? ඇත්තටම රෝහණ ප්‍රාදේශීය ලේකම්වරු විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු සහ ගණකාධිකාරීවරු තමයි මේ වැඩසටහනේ ඉන්නේ. එතකොට ඒ අදාළ සබ්ජෙක්ට් ක්ලාක් එක්ක. ඉතින් ඔවුන් හොඳ අපිත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරු. හොඳ තිරස් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ මේ වගේ දෙයක් කරන්න. ඉතින් ඇත්තටම දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා ප්‍රාදේශීය ලේකම්වරු ඉතාමත් ලොකු සහයෝගයක් ලබා දෙනවා මධ්‍යම පළාත් සභාවට මේ ආදායම් රැස් කර දෙන්න. ඒක ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක් නොවුනත් ඔවුන් ඉතාමත් හොඳින් මේ කාර්යය ඉෂ්ට කරනවා. ඉතින් ඒකෙදි අපි ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරුත් එක්ක. ගැටලුවක් ආපු ගාම ඔවුන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ වගේ විශේෂ තත්ත්වයකදී වුණත් අපි ඔවුන් සමග ඒ මොහොතේම කතා කරලා තීරණ අරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතාමත් හොඳ රැපෝට් එකක් මම හිතන්නේ කියන්නේ රැපෝට් එකක් තියෙනවා මේ අපි අතර වැඩසටහන් කරා. දැන් කොමසාරිස්තුමනි දැන් මිනිස්සු විදිහට සමහර විට ආයතනයට පැමිණෙනවා මේ ආයතනයෙන් මේ සේවාව කඩනමින් ලබා ගන්න ඕනේ කියන කාරණය. එන පුද්ගලෙක් සමහර විට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරගෙන පැමිණෙන්න පුළුවන්. සමහර කෙනෙක් අඩුව ලියකියවිලි වල අඩුපාඩු සහිතව පැමිණෙන්න පුළුවන්. හැබැයි මේ ඉස්සර මේ අපේ ජනතාව අතර මතයක් තිබුණේ රාජ්‍ය ආයතනයට ගියපුවාම මේ සේවාව කරගන්න ගියපම රස්තියාදු වෙන්න වෙනවා. අඩුම නිලධාරිගේ ප්‍රසන්න බවක්වත් නැහැ. මේ මිනිසුන්ත් එක්ක ගනුදෙනු කරන්නේ බොහොම සමහර වෙලාවට තරහින් වගේ කියලා කාරණේ. සමහර අය කියන හොඳ මිනිසුත් ඉන්නවා කියන කාරණේ. මේ එකම මේ මිනිසුන් තුල සමහර අය ඉන්නවා දැන් මේ කොහොම හරි එක ડોකියුමන්ට් එකක් හරි අඩුයි නම් නෑ මේ ආයි යන්න බෑ රස්තියක් දෙන්න මට කොහොම හරි මේක කරලා දෙන්න කියලා. මිනිසුන්ගේත් අඩුපාඩු වැරදි තියෙනවා. ආකල්පවල හැසිරීම රටාවල ආයතනය තුල වර්තමානයේ මේ ලබා දෙන සේවාවන් පිළිබඳව කඩනම් සේවාවක් ලබා දීම පිළිබඳව ජනතාවගේ තියෙන අදහස මොකක්ද? ඇත්තටම රෝහණ බහුතර ජනතාවක් අපිට ප්‍රසාදය පළ කරනවා. විනාඩි 2ක් ඇතුළත ඇත්තටම තමන්ගේ බලපත්‍ර ලබා ගන්න පුළුවන්කම ලැබීම සම්බන්ධයෙන් ඔවුන් සතුටු වෙනවා. ඒ වගේම තමයි කොටසක් ඉන්නවා ඒකත් පොඩි කරදරයක් විදිහට දකින්න. මොකද අපි හිතමුකෝ විනාඩි 2ක් වුණත් සමහරලාට 12 ඉඳලා 2 වෙනකන් වගේ අපි පොඩක් රෂ් එක වැඩි. ඒ කියන්නේ ඒ අපි බලලා තියෙන්නේ ඒ කාලේ තමයි රෂ් එක වැඩිම කාලේ. ඉතින් එතකොට තමන්ගේ අපි හිතමු සේවා ස්ථානයේ ඉඳලා සමහර අය එනවා ඒ තමන්ගේ ආදායම් බලපත්‍ර ලබා ගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවලදී රෂ් එක වැඩි වුණාම විනාඩි 2 වුණත් යනවනේ පොලිමක් තියෙනවා වුණාම. ඉතින් එතකොට පොඩ්ඩක් අප්‍රසාදය පළ කරනවා. ඒත් එක්කම මේ ඉතාමත් මෑතක කොරෝනා තත්ත්වයක් එක්කත් අපේ පොඩි ගැටලුවක් ආවා. අපිට ගෙන්නන්න පුළුවන් උනේ නිලධාරීන් 4 දෙනාගෙන් දෙන්න. අපි 50% තමයි ගෙන්නන්නේ. ඉතින් එතකොටත් අර නිලධාරීන් අඩු වෙන එකත් එක්ක ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි අර ඔබතුමන්ලා විනාඩි 2කට ලයිසන් එකක් ගත්තට අපේ නිලධාරීන් උදේ 8:00 ඉඳලා හවස 3 වෙනකන් එක දිගට සේවාව යෙදෙනවා. ඉතින් අර සමහර වෙලාවට ඔය කියන මූණ රෞද්‍ර කරගෙන ඉන්න එක ඒ ගතිය පේනෙනවා ඇති. හැබැයි මං දන්න විදිහට මගේ නිලධාරීන් එහෙම බොහොම සුහදශීලීව වැඩ කරනවා. බහුතරයකගේ ප්‍රසාදය තියෙනවා. ඉතින් ඇත්තටම මං හිතන්නේ එකම කාර්යයක් ඔබතුමා උනත් හිතලා බලන්න 8 ඉඳලා 3 වෙනකන් එක තැනක ඉඳගලා කරනකට යනකොට අපහසුතාවයන් තියෙනවා. ඉතින් සමහර ලාවට යාලට එළියට යන්නවත් යනකොට ඒකටත් ගැටලු සහගත කතා කියන කණ්ඩායමකුත් ඉන්නවා. නමුත් බහුතරය අපිත් එක්ක ඉන්නවා. නමුත් මම කියන්නේ අර කියන සුළුතරය වුණත් අපිට පෙන්වලා දෙනවා නම් මෙන්න මේ විදිහට වැඩක් කරමු කියන එක ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයක් වුණා පහුගිය දිනයක. ඒකෙදි නම් උනේ අපේ සිස්ටම් එකේ ගැටලුවද මම කිව්වේ අර සිස්ටම් එකක් කරහන තියෙන තාක්ෂණික ගැටලුවක් ආවම ICT ආයතනයේ හරහා තාක්ෂණික ගැටලුව ආවම අපිට යම්කිසි කාලයකට නවත්තන්න වෙනවා වාහන ආදායම් බලපත්‍ර දෙන්නට. ඉතින් ඒ වගේ අවස්ථාවකදී එක පුද්ගලයෙක් අපිට ගැටලුවක් ඉදිරිපත් කරා මෙන්න මේ විදිහට කරා නම් හොඳයි කියන එක. ඉතින් අපි ඊට පස්සේ කල්පනා කරා ඇත්ත. ඔහු කියන එකත් ඇත්ත. ඒ විදිහටත් අපි කරලා බලමු කියලා. ඉතින් ඒ කියන විදිහට හැම අපි හිතන්නේ අපි මොනවද කියන්නේ මල් පමණක් නෙවෙයි ගලුත් ඉතාමත් සාදරෙන් බාර ගන්නවා. ඉතින් ඒ අදාළ දේවල් නිවැරදි නම් ඒක නිවැරදි කරගෙන තවත් වඩා
යහපත් සේවයක් ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු සූදානම් වෙලා ඉන්නේ. දැන් කොමසාරිස්තුමනි අපි තව මාතෘකාවකට පිවිසෙන්න ඕන. දැන් අපි යෝග්‍යතා සහතික පිළිබඳව අපි කතා බහ කරන්න ඕන. අපි සාකච්ඡාව ආරම්භයේදී මේ පිළිබඳව කෙටි හැඳින්වීමක් පමණයි කරේ. යෝග්‍ය සහතිකයක් නිකුත් කරන්නේ ඇයි? යෝග්‍යතා සහතිකයක් අවශ්‍ය වන්නේ ඇයි? ඉස්සෙල්ලත් අපි කතා කරා වගේ වාහන තියෙනවා පාර යන්න බැරි සහ පුළුවන් කියන කොට්ටාශ දෙකම. ඔබතුමාත් දැකලා ඇති. ඉතින් වාහනයක් යන්න නම් පාරේ යන්න නම් යෝග්‍යතාවයක් තියෙන්න ඕනේ කියන එකනේ කියන්නේ. ඉතින් ඒ අදාළ යෝග්‍යතාවයේ තහවුරු කරන එක තමයි ඔය යෝග්‍යතා සහතිකයකින් කරන්නේ. ඉතින් ඒ යෝග්‍යතා සහතිකය ලබා දෙන්න අපිත් එක්ක කටයුතු කරන ආයතන තියෙනවා. එතකොට මම කිව්වේ ඉස්සෙල්ලත් කිව්වේ ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ තියෙනවා. ඊට අමතරව පෞද්ගලික ආයතන අපිත් එක්ක රෙජිස්ටර් වෙලා තියෙනවා යෝග්‍යතා සහතික ලබා දෙන්න. ඉතින් මේ යෝග්‍යතා සහතික ලබා දීමේදී ඒ තියෙන ගරාජයක තිබිය යුතු ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ ගරාජයකට අනිවාර්යයෙන්ම සහතික කිරීමේ නිලධාරියෙක් ඉන්න ඕනේ. වාහන පරීක්ෂා කිරීමට දැනුම තියෙන අවශ්‍ය සුසුකම් සපුරා තියෙන සහතික කිරීමේ නිලධාරියෙක් ඉන්න ඕනේ. එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න ඕනේ. එතකොට ඒ කියන පුද්ගලයා විසින් ඒ සහතික කරන්න නම් ගරාජයට අවශ්‍ය තිබිය යුතු විශේෂ ලක්ෂණ තියෙනවා. ඉතින් අපි මේ ලක්ෂණ තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ මූලික සුසුකම්. මූලික සුසුකම්. එතකොට මේ ගරාජයේ පාරගඩි 3500ක පමණ භූමියක් තියෙන්න ඕනේ. අඩි 20ක් දිග, අඩි 2.5ක් පළල, අඩි 4.5ක් විතර ගැඹුරු වලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වාහන පරීක්ෂා කරන්න වලක්. එහෙම නැත්නම් ඒ සමාන ඔසවනයක්, කියන්නේ අපි කියමු ලිෆ්ට් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව වාහනේ ආලෝක චෙක් කරන්න ලයිට් බෝඩ් එකක් කියන එක තියෙනවා. ඒක තියෙන්න ඕනේ. තිරිංග පරීක්ෂා කරන්න තිරිංග පරීක්ෂා කිරීමේ උපකරණයක් තියෙනවා. ටැප්ලිමීටර් කියන්නේ ඒකට. ටැප්ලිමීටරයක් තියෙන්න ඕනේ. ඊට අමතරව මොකක් හරි පොඩි අඩුපාඩුකම් තියෙනවා නම් වාහනේ ඒවා හදන්න සියලුම යතුරු ඒවා තියෙන්න ඕනේ. එතකොට ඔය කියන ඒවා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි අපි ඔය කියන ගරාජයක් අපි යටතේ ලියාපදිංචි කරනවා නම්. එතකොට ඒ ලියාපදිංචි කරන්න මම ඒ ක්‍රමවේදයක් කියන්නම් ඔබතුමාට. අපි ගැසට් කරනවා. එහෙම නැත්නම් මේ පුවත්පත්වල දැන්වීම පළ කරනවා. එතකොට ඒකට අනුව ඔවුන් අපිට ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරනවා. මේ ඇප්ලිකේෂන් එක රුපියල් 1000ක් වෙනවා. ඊට පස්සේ ලියාපදිංචි ගාස්තුවක් කියලා 7500 කුණුලක් අපි ගන්නවා එක්වරක් මොනක් රෙජිස්ටර් වෙන ඒ කියන්නේ වර්ෂයට. ඊට පස්සේ අදාළ අවශ්‍යතා සම්පූර්ණ කරලා තියෙනවා කියලා අපිට හැඟෙනවා නම් අපි ඒක බාර ගන්නවා. ඒ බාරගෙන ඒවා පරීක්ෂා කරන්න යනවා. ඒ පරීක්ෂා කරන්න යනකොට අපිට ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් දැනුම තියෙන පුද්ගලයෙකුත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි ක්‍රමසාරිසරය විදිහට මමත් සහභාගී වෙනවා. ඒ වගේම මධ්‍යම පළාත් සභාවේ යාන්ත්‍රික ඉංජිනේරුතුමිය දයා ආර්යවංශ මහත්මිය ඒකට සහභාගී වෙනවා. ඒ විදිහට අර දැනුම ඇති කණ්ඩායමක් තමයි ගිහලා මේක පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ ඒ විදිහට රෙජිස්ටර් වෙන කණ්ඩායම හරහා තමයි අපි යෝග්‍යතා සහතික නිකුත් කරන්නේ. එතකොට යෝග්‍යතා සහතිකත් නිකුත් කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. දැන් මට එතෙන්දී අපි සහතික නිකුත් කිරීම පිළිබඳව කතා බහ කරමු. දැන් අපේ ලංකාව ගත්තාම දැන් මේ ගරාජ් හිමිකරුවන් මේ වාහන අලුත් වැඩිය කරන්නන් වාහනවල එන්ජින් පිළිබඳව කටයුතු කරන්නන් ඒවා සකස් කරන්නන් මේක මේ කාලයක් තිබුණේ මේගොල්ල මේ වෘත්තීයමය පුහුණුවක් නොලැබුණත් අත්දැකීමෙන් පරිචයෙන් වාහන පාවිච්චි කරලා වාහනත් එක්ක ජීවත් වෙලා මේ පිළිබඳ දැනුම ලබාගෙන ගොඩනැගුණු පිටසක් තමයි මෑත කාලයක් වෙනකන් තිබුණේ. නමුත් පස්සේ කාලිනව මේ මෝටර රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න හදාරන ආයතන තියෙනවා. ඒ සහතික ලබාගත් පිරිස ඉන්නවා. දැන් මෙහිදී මේ යෝග්‍යතා සහතිකයන් නිකුත් කරන්න මෙම සුදුසුකම පිළිබඳ තීරණය කිරීමේදී අර මේ කාලයක් තිස්සේ ලබා තියෙන පරිචයත් එක්ක ගොඩනැගුණු පරිසරය සහ අර සහතික ලබාගෙන තියෙන සුදුසුකම් සපුරා තියෙන පිරිස් මෙතෙන්දී කොයි ආකාරද වැදගත් වෙන්නේ කොහොමද සලකා බලන්නේ? ඒකෙදි ඔය කියන ක්‍රමවේද දෙකම අවශ්‍ය වෙනවා අපිට. අර කියන පරිචයත් ලබා ගන්න ඕනේ අවුරුදු 8ක පමණ කාලයක් අවුරුදු 5ක ප්‍රමාණයක් ඒ පරිචයත් ලබා ගන්න ගමන්ම අර කියන ඒ ආයතන වලින් සුදුසුකම් සපුරා තියෙන්න ඕනේ. ඒ විදිහට පුද්ගලයෝ තමයි අපි සහතික කිරීම නිලධාරීන් විදිහට ගන්නෙ. දැන් ගොඩක් දුරට අපේ සහතික කිරීම නිලධාරීන් විදිහට ඉන්නේ CTB ආයතනවල වැඩ කරපු ඒ විදිහට ඉංජිනේරු මහත්මීන් තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මහත්මීන් නැහැ සියලු දෙනාම වගේ ඉන්නේ මහත්තුරු. ඉතින් ඇත්තටම ඒකෙදි අපිට ඇත්තටම එයාලගේ හැකියාවන් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ.
අපිට ගැටලුවක් තියෙනවා නම් තියෙන්නේ යම්සි අර ක්‍රමවේදයක් අවශ්‍යයි රාමුවක් අවශ්‍යයි මේ සුසුකම් සහ මේ සහතික කියන කාරණාව. ඒකෙදිත් නෙවෙයි මම කියන්නේ දැන් අපිට එන ගොඩක්ම ගැටලුවක් තමයි එන චෝදනාවක් තමයි වාහනයක් ඔබතුමත් ඒක මං සමහර ඉදිරියේදීත් අහයි. වාහනයක් ඇත්තටම ගෙනියනවද මේ යෝග්‍යතා සහතිකයක් ගන්න? සමහර වෙලාවට වාහනේ ගෙදර තියලා යෝග්‍යතා සහතිකය ලියනවා කියන එක තමයි මිනිස්සු කියන්නේ. හරි. එහෙම දේවලුත් වෙනවා කියන එක කියනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවද නැද්ද කියන එක කරන්න අපි නිරන්තර අධීක්ෂණය කරනවා. ඒ කියන ආයතන වලට යනවා. ඇත්තටම මෙහෙම දෙනවද මෙතනදීමද දෙන්නේ පිටදී දෙන්නේ කියන එක බලනවා. දැන් ICT ආයතනය ERL2 කියන දෙවන වැඩසටහනත් එක්ක අපේ සියලුම කොමසාරිස්වරු එකතු වෙලා කතා කරේ වාහනයක් අනිවාර්යයෙන්ම යෝග්‍යතා සහතිකය ගන්න ඒ ගරාජයට එන්න ඕනේ. ඒ ගරාජයට ආවද නැද්ද කියන එක තහවුරු කරන්න පුළුවන් අපිට එක ක්‍රමවේදයක් තමයි වාහනයක් අපි දැන් වලට දානවනේ වලට දාලා චෙක් කරනකොට දෙපැත්තෙන් ෆොටෝ එකක් ගහන්න ඕනේ. ෆොටෝ එකක් ගහලා සිස්ටම් එකට එයාලා එන්ටර් කරන්න ඕනේ. දැන් ඊළඟ වර්ෂයේ ERL2 වැඩසටහනත් එක්ක ඔය වැඩසටහනක් එනවා. එතකොට අර කියන මේ හැකියාවන්ට අමතරව ඔවුන්ට ඒ හැකියාව වර්ධනය කරගන්න වෙනවා ඉදිරියේදී අපිත් එක්ක රෙජිස්ටර් වෙනවා. ඊට අමතරව දැන් අපිත් එක්ක රෙජිස්ටර් වෙලා විතරක් මදි මේ ගරාජ්. එයාලා මධ්‍යම රජයේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් එක්ක රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට එතනිමුත් නියාමනයක් සිදු වෙනවා. එතකොට අපි ඇත්ත වශයෙන්ම ඊටමත් හොඳ ක්‍රමවේදයක් හදමින් පවතිනවා මේ යෝග්‍යතා සහතිකත් නියමිත ක්‍රමවේදයට නිකුත් කරනවද නැද්ද කියන එක බලන්න. නියමිත ක්‍රමවේදයට ක්‍රමවත්ව යෝග්‍යතා සහතිකයක් නිකුත් කරන්න අවශ්‍ය වටපිටාව ක්‍රමයෙන් සැකසීගෙන යනවා. දැන් මෙහිදී ගරාජ හිමියන් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕන අය ගාස්තු අය කරන්නේ කොහොමද? ගරාජ හිමියන් මම කතා කරේ අපි පොත් කට්ටලයක් දෙන්නේ. පොත් කට්ටලේ තියෙනවා PSC 27 PSC 28 කියලා එකක්. ඒකේ එකක් තියෙන්නේ අපිට දෙන රිපෝට් එක. මෙන්න මේ වාහනේ මේ මට්ටමින් තියෙන හොඳයි කියන සුසු කියන රිපෝට් එක. ඊට අමතරව එකක තියෙන්නේ සියලුම දේවල් එයා පරීක්ෂා කරනවා. අපි හිතමු තිරිංග වල මට්ටම හොඳයි. සමස්ත වාර්තාව එකක අනිත් එකේ මේ ධාවන තත්ත්වයේ තියෙනවා කියන එක තමයි PSC 27 PSC 28 පොත් වලින් කරන්නේ. එතකොට බස් රථ වලට විතරක් CPC TR 1 කියලා වෙනම ෆෝම් එකක් තියෙනවා. ඉතින් ඒ එකක තියෙන එක පොතක 50ක් තියෙනවා අපි හිතමු අපිට දෙන්න පුළුවන් 50 දෙනෙක්ට. ඉතින් මේ පොතකට අපෙන් මම හිතන්නේ රුපියල් 2875ක් වගේ මුදලක් තමයි අපි අය කරන්නේ. ඔවුන් එක යෝග්‍යතා සහතිකයක් නිකුත් කරන රුපියල් 500ක මුදලක් ලබා ගන්නවා. හොඳයි අපි කොළඹ වීදියෙන් අද දවසේ අපි කතා බහ කරා මේ ආදායම් බලපත්‍රයක් ලබා ගන්න කොහොමද යෝග්‍යතා සහතිකයක් නිකුත් කරන්නේ කොහොමද මේ කියන කාරණා සහ ප්‍රවාහන කොමසාරිස්තුමා යටතේ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන කාරණේ. දැන් අපි මහ ජනතාව දැනුවත් කිරීම සඳහා ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ආයතනය හා සම්බන්ධ වෙන්නේ කොහොමද? සේවාවන් ලබා ගන්න කොහොමද? ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණේ? ඔව්. ආයතනයත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙන ඕනෑම පුද්ගලයෙක්ට 081 22 38 702 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. මගේ සිට ඉන්න සියලුම නිලධාරීන් බැඳලා ඉන්නවා ඔබතුමාන්ලගේ ගැටලු වලට උත්තර දෙන්න. ඉතින් ඒ වගේම මොන හරි විමසීමක් තියෙනවා නම් මගේ දුරකථන අංකයත් මට කියන්න පුළුවන් 071 654 9 349. ඒකටත් කතා කරලා ඔබතුමන්ලාට විමසන්න පුළුවන් යම් කිසි දෙයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම්. ඉතින් ඊට අමතරව අපේ කියන්නේ ප්‍රෙමිසස් එකට ආවත් මොන හරි ගැටලුවක් ආයතන පරිශීලනයට ඇවිල්ලා විමසීමක් කරන්න පුළුවන් ඕනෑම අවස්ථාවකදී අපි ලෑස්ති වෙලා ඉන්නවා අවශ්‍ය තොරතුරු දෙන්න. විශේෂයෙන්ම තොරතුරක් අවශ්‍ය නම් තොරතුරු අපිට ලබා දෙන්නේ නැහැ කියලා හිතනවනම් අපේ තොරතුරු නිලධාරී කෙනෙකුත් ඉන්නවා. තොරතුරු නිලධාරී හරහත් ඔබතුමන්ලාට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් විනිවිද භාවයකින් සීලුම දේවල් සිදු කරන්නේ ගරු ආණ්ඩුකාරතුමාගේ අධීක්ෂණය, ප්‍රධාන ලේකම්තුමා ගාමිණී රාජරත්න මහත්මයාගේ අධීක්ෂණය, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමා උපාලි සර්ගේ අධීක්ෂණය තියෙනවා අනිවාර්යයෙන්ම. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔවුන් සමග වුණත් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ අපේ කාර්යභාරයත් එක්ක එහෙම ගැටලුවක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් Facebook page එකක් තියෙනවා අපේ ට්‍රාන්ස්පෝර්ට් ඩිපාර්ට්මන්ට් එක වෙනුවෙන්. මොන හරි ඒකෙත් ගැටලුවක් තියෙනවා නම් ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවශ්‍ය සියලුම අපි පහසුකම් සපයා දෙන්න උපරිම උත්සාහ ගන්නවා. අදාළ ඒ අනුව තමයි කාර්යක්ෂම ආරක්ෂාකාරී සුවපහසු සේවයක්
ඇතිකරන්න මධ්‍යම පළාත තුළ අපි කටයුතු කරන්නේ. දැන් අවසාන වශයෙන් මේ පැනීම ඔබතුමා ඇසිය යුතුයි කියන කාරණාව මතක් වුණා. අපි දැන් මේ විෂයපතේ පිළිබඳව අපි කතා බහ කරා. ඔබතුමා ආරම්භයේ සඳහන් කරා ඔබතුමන් ආපු ගමන්මගත් එක්ක මේ ආරම්භයේ සිට මේ දක්වා සිටි පුද්ගලයන් ඔබතුමාට හොඳට මතකයේ තියෙනවා. ඒ හැකියාව තියෙනවා. මේ ඔවුන් ළමගෙන් ලබාගත් දැනුම ආකල්ප ඔවුන්ගෙන් උන්ගේ ඇසුරෙන් ගොඩනැගුණු ගුණයහපත්කම් පිළිබඳව ඔබතුමා සඳහන් කරා. දැන් මේ රාජකාරී මට්ටම දැන් ඔබතුමා හරිය බොහොම සුහදශීලීව මෙම තරමක් රළු කාර්යභාරයක් මේ මිනිසුත් එක්ක වැඩ කරනවා කියන කාරණේ මේ විෂයත් එක්ක විශේෂයෙන් වාහන සම්බන්ධ. දැන් එතෙන්දී ඔබතුමන්ලාගේ මේ ලබා දෙන සේවාව සහ ඒ සුවදශීලීකම මේ මිනිසුත් එක්ක ගනුදෙනු කිරීමේ අන්‍යෝන්‍ය හැකියාව මිනිසුන් තේරුම් ගැනීමේ හැකියාව විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් විදිහට ප්‍රධානියෙක් විදිහට ලබා ගන්න ඔබතුමන්ට මෙම විශේෂයෙන් මේ රාජ්‍ය සේවයේ ආරම්භයත් එක්ක කොයි ආකාරයෙන් සහයෝගයක්ද ලැබුණේ? ඒ ඉතිහාසය චුට්ටක් මතක් කරනවා. ඔව්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2012 1.2 තමයි පරිපාලන සේවයට මම ඇතුළත් වෙන්නේ. 2012 9/24 වෙනිදා මට පත්වීම ලැබෙනවා දිමුලාගල ප්‍රාදේශීය ලේකම් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තමයි පත් කරන්නේ. ඉතින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිසාපතිතුමා නිමල් අබේසිරි සර් එතකට හිටියේ. අබේසිරි සර් මාව පොළොන්නරුවේ දිමුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දානවා. දිමුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒවකට ප්‍රාදේශීය ලේකම් විදියට ඉන්නේ දැන් ගලේවල ප්‍රාදේශීය ලේකම් යුරේෂ් නිශාන්ත මෙතුමා. ඉතින් නිමල් අබේසිරි සර් එතකොට නිශාන්ත සර් මට ඉතාමත් හොඳ අඩිතාලමක් දාලා දෙනවා. මට අවශ්‍ය සියලුම පහසුකම් දෙනවා. මට අත්දැකීම් ලබා දෙනවා කොහොමද අවස්ථාවකදී කටයුතු කරන්න කියලා. මොකද මම යනකොට දිමුලාගල නියඟය 9 වෙනි මාසේ 12 වෙනි මාසේ ගම් වතුර. එතකොට ඒකෙදි මට අත්දැකීමක් හම්බුණා කොහොමද මේ කෙටි කාලය තුලදී මේ වෙනස් වීමට මුහුණ දෙන්නේ කොහොමද. එතකොට ඇත්තටම මං අත්දැකීම් එකතු කරගත්තා. නිශාන්ත සර් ඒකට මට ලොකු උපකාරයක් දැක්වුවා. ප්‍රාදේශීය ලේකම්තුමා අවශ්‍ය සියලුම දේවල් ලබා දුන්නා මට කරන්න තනියෙන් හිතලා අලුත් දෙයක් කරන්න ක්‍රියේටිව් වෙන්න කියන එකත් එක්ක. ඉතින් අපි ඇත්තටම මට විශේෂයෙන් තවත් මතක් කරන්න ඕනේ පුද්ගලයෙක් ඉන්නවා මම ඉස්සෙල්ලත් කිව්වා වගේ චමින්දාරියසිරි සමන් ඔය සමෘද්ධි නිලධාරීන් ඒ වගේම සමාජ සේවා අංශයේ රම්‍ය මිස් හිටියා. ඒ වගේම සියලුම සමාජ සේවා අංශයේ හිටපු නිලධාරී මහත්මීන් එක්ක වැඩ කරා. ග්‍රාම නිලධාරී තුමන්ලා එක්ක වැඩ කරා. ශ්‍රියාලතා ග්‍රාම නිලධාරීතුමිය විශේෂයෙන් මතක් වෙනවා. එතකොට ඒ වගේ කණ්ඩායමක් එක්ක වැඩ කරලා හොඳ අත්දැකීමක් අරගෙන ඊට පස්සේ ආවා ජලදීපන් ප්‍රාදේශීය ලේකම්තුමිය. එතුමියත් එක්ක වැඩක් කරලා ඵලදායිතා වැඩසටහනේදී දිමුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මම ඉන්නකොට දෙවන ස්ථානයට ගෙනෙන්න අපිට හැකියාව ලැබුණා ජාතික තත්ත්වයට. ඊට පස්සේ මම ආවට පස්සේ එතුමිය පළවෙනි ස්ථානය දක්වා ඒක ගෙනියවුවා. ඉතින් එතකොට මට ඵලදායිතාව සම්බන්ධයෙන්මුත් එතුමියත් එක්ක වැඩ කරලා ලොකු අත්දැකීමක් ලැබුණා. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ සේනානායක සර් සරත් සේනානායක සර් තමයි දෙවනි දිස්ත්‍රික් ලේකම්තුමා මගේ. ඉතින් ඊට පස්සේ මම මෙහාට සීන්දු වෙනවා. මේකට එනකොට අමාත්‍යාංශ ලේකම් වෙලාවෙ හිටියේ දැන් වර්තමාන අපේ ප්‍රධාන ලේකම්තුමා රාජරත්න සර් මාව ඉතාමත් ආදරයෙන් පිළිගත්තා. මට රාජරත්න සර්ගේ අර කියන්නේ තින්කින් පැටර්න් එක ඔළුවට දෙන්න උත්සාහ කරා උපරිම උත්සාහ කරා. ඉතින් මම හිතනවා මම ගන්න පුළුවන් උපරිම දේ ගත්තා. එතුමා හා සම වීමේ හැකියාවක් නැහැ. එතුමා ඇත්තටම ඉතාමත් හොඳින් රාජකාරී කරගෙන යනවා. එතකොට මට තිබ්බේ සපෝටිව් ෆන්ක්ෂන් එක කරන්න. ඉතින් මම ඒක කරා. එතකොට මම මෙහාට එන්න තව ගන්න විශේෂයෙන්ම දැන් වර්තමාන මාතලේ දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් එවකට සහකාර ප්‍රධාන ලේකම් හිටිය කීර්ති වීරසිංහ අයියා තමයි මට උදව් කරේ මෙහෙට එන්නත් ඇත්තටම රාජරත්න සර්ත් එක්කත් කතා කරලා. ඉතින් රාජරත්න සර් මට ඇත්තටම නැවතතාවක් කියන්න දෙන්නේ ප්‍රොඩක්ටිවිටි සයිඩ් එක දුන්නා අමාත්‍යාංශي. ඒ වෙනම ඒකකයක් ඇදුවා සර්ගේ. ඒ කියන්නේ මේ තමන්ගේ දැනුම කුසලතාවයේ තියෙන මේ අපේ ආධුනිකයන් මේ කියන්නේ සේවාවේ කියන්නේ රාජ්‍ය සේවාව තුළ ඉහළ ප්‍රධානීන් එතුමන්ලා යටතේ සිටින දෙවන පෙළ කණ්ඩායම මනාව හසුරුවන. ඒ අවශ්‍ය දැනුම පරිචය ලබා දෙනවා. මේ ලැබීම එක අතකින් වාග්යක්. දැන් මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉපදිලා මාතලේ ප්‍රදේශීය අධ්‍යාපනය ලැබලා මේ මධ්‍යම පළාතට සේවය කරන්න ලැබිච්ච ගැන අවසාන වශයෙන් ඔබතුමන්ට හිතට දැනෙන සතුට කොයි වගේද? ඇත්තටම ඊටමත් ලොකු සතුටක් තියෙන්නේ. මොකද අප්පච්චි මං කිව්වා වගේ මහනුවර දිස්ත්‍රික්කයේ අම්මිත් මහනුවර දිස්ත්‍රික්කයේ අපි අර යන කොට මාතලයට යන්න උන අම්මිලා අප්පච්චිලත් එක්ක යන්නකොට ඉතින් ඒ වගේ
තැනක මහනුවර ඉපදිලා මහනුවර කියන්නේ මධ්‍යම පළාත. ඉතින් මධ්‍යම පළාත ඉපදිලා මධ්‍යම පළාතටම සේවයක් කරන්න තියෙනවා නම් ඇත්තටම වටිනවා කියන හැඟීම පොඩි කාලේ ඉඳලම තිබ්බා. මොකද ඒක අර ආభాෂය ලැබුණේ ගෙදරින්මයි. අපි ඉගෙනගත්ත තැනකට ඉපදුන තැනට මොනවා හරි දෙයක් කරන්න කියන එක නිරන්තරයෙන්ම ගෙදරින්ම ලැබුණා. ඉතින් වර්තමානයේ මගේ බිරිඳ එතකොට දරු දෙදෙනා එයාලත් එක්කත් ඉතින් මේ පරිසරයේම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම සතුටක්. අපි කොළඹ වීදිය අපිට මේ කොළඹ වීදියේ සැරිසරද්දී මේ මහනුවර ඉපද මහනුවරින් බිහි වුණු මේ මහනුවර පරිසරයේ හැදී වැඩි රටට ලෝකයට සේවය කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිස සඳහා අපි කතා බහ කරන මේ වැඩසටහන සමග බොහෝ දෙනෙක් ඔවුන්ගේ විශේෂයෙන් පරිසරයේ පවුල් එක තුළ දෙමාපියන්ගෙන් වැඩිහිටියන් ලැබුණු ඒ පරිචය දැනුම ඔවුන්ගේ ආදරය සෙනෙහස මේ ගුණාංග හොඳ ගති ගුණ මේ දේවල් වලින් පෝෂණය වෙලා යහපත් අධ්‍යාපන රටාවක් ලබාගෙන තමන්ගේ ඉලක්ක වලට ගිය පිරිස්. ඉතින් අපි අද දවසේ අපි කතා බහ කරේ කොළඹ වීදියෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්තුමා TM PSB තෙන්නකෝන් මහතාත් සමග බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ගේ කාලය අද දවසේ අපිත් එක්ක බෙදා හදා ගන්න පැමිණියාට. ඉතින් ඒත් එක්කම ප්‍රවාහන කොමසාරිස්තුමන් යටතේ තියෙන ආයතන දෙපාර්තමේන්තු යටතේ තියෙන සේවාවන් පිළිබඳව විශේෂයෙන් ආදායම් බලපත්‍රයක් ලබා ගන්න කොහොමද, ඔන්ලයින් ක්‍රමයට මේ ලබා ගන්න කොහොමද, ඒත් එක්කම යෝග්‍යතා සහතිකයක් ලබා ගන්න කොහොමද, ගරාජ හිමියන් සතු මූලික සුදුසුකම් මොනවද, මේ කාරණා කිහිපය අපි කතා බහ කරා. අපි මෙහි තවත් දිගුවක් සමගින් ඉදිරියේදී අපි කතා බහ කරමු. ඒ සඳහා කොළඹ වීදිය අපි ඉඩකඩක් වෙන් කරලා දෙමු. අපි සමුගන්නවා. ඔබතුමන්ට බොහොම ස්තුතියි නැවත වාරයක් අපිත් එක්ක වැඩසටහන සහභාගී වුණාට. අපි සමුගන්නවා කොළඹ වීදියෙන්. අපි ආයිත් දවසක මේ කොළඹ වීදියේ සැරසරමින් මේ හමුවන සුවිශේෂී චරිත ඔවුන්ගේ ජීවිතවල වටිනාකම් පිළිබඳව සහ සේවාවන් පිළිබඳව කතා බහ කරමු. සුබ දවසක්.